මේ ජීවිතය කියලා කියන්නේ හරි පුදුම එකක්. තරම හට ගන්නවා ඒ වගේම වෙනස් වෙමින් යනවා නැති වෙලා යනවා. ජීවිතය කියන්නේ ඔක. සංසාරය කියන ඔක භවයක් පාසා යනකොට සසර කියලා කියනවා. ගත හැකි අර්ථයක් නෑ බැලුවහම. අපි අවුරුදු 100ක් ජීවත් වුණත් ගන්න කිසිවක් නෑ. වටිනාකමක් නෑ. ගොඩක් පරණ වෙන්න ඇතෙක් එහෙම වුණා නම් එයාගේ දල දෙකක් එනවා. එයා මැරුණත් දල දෙක තියාගන්න පුළුවන් සෑහෙන්න කල. හරි ගාන. සුද්ධංගේ කාලේ අපේ රටේ හරියට ඇත්තු එහෙම මරලා දල ගත්තා. සුද්ධ විනෝදෙට කලේ ඇතුන්ට වෙඩි තියන එක. ඒ කරලා විශාල ප්‍රමාණයක් ඇද්දල අරගෙන ඉතින් එව්ව පැටෙව්ව එංගලන්තෙට. ඒවට වටිනාකම් තියෙනවා අදත් එහෙම තමයි. ඒකනේ හිටිය ගමන් සමහර පෞරාණික ස්ථානවල තියෙන ඇද්දල් එහෙම හොරකම් කරගන්න. වටිනාකමක් තියෙනවා. අං තට්ටු එහෙම තියෙන සත්තු මලහම ඒ සත්තු යමක් ඉතුරු කරනවා තව අයට ප්‍රයෝජනය ගන්නට. ඒ අං තට්ටුව විවිධ දේවල් ඒවෙන් සමහර සතුන්ගේ හැම ඔය බෑග් හදන්න පර්ස් හදන්න විවිධ දේවල් වලට ගන්නවා. හැම ගන්න. සමහර සතුන්ගේ දත් විවිධ දේ සඳහා භාවිතා කරනවා. ඒවට මිලක් කියන්න පුළුවන් වටිනාකමක් තියෙන ඒ දේවල් වල. තවත් සමහර සතුන්ගේ ලොම් හරි ගණන්. සමහර සතුන්ගේ ලොම් හරි ගණන්. ඉතින් ඒ සත්තු මොනෝ හරි දෙයක් අනිත් අයට ප්‍රයෝජනයට ඉතුරු කරනවා මරණයත් එක්කම. සමහර සතුන්ගේ නියපොතු විවිධ දෙයට ගන්නවා. ඔය වටිනවය කියන මිනිහෙකුගේ මරණින් මත්තේ මොනවද ගන්න දෙයක් තියෙන්නේ? දත් එහෙම අරන් තියාගෙන තියෙනවද? මැරෙන්න කලින් සමහර විට කෘත්‍රිම දත් දාලා තිබුණොත් ඒක නම් තියලා යනවා. තව කෙනෙකුට වැඩක් නැහැ. තේරුමක් නැහැ ඒක. කවදාවත් අඩුම ගානේ රෝමයක්වත් මිනිසුන්ගේ වැඩක් නැහැ නේ මලාට පස්සේ. අරන් තියාගන්න දෙයක් නැහැ. නේද? වටින කියන අර දලදා කරඬුන් වහන්සේ වඩම්මපු හස්ති රාජයා නම් මැරුණාම එයාගේ හැම අරන්නේ ආයි පුළුන් එහෙම පුරවලා හදලා තියෙනවා. දැක බලා ගන්නට. මේ ලෝකේ කිසිම මිනිහෙක්ගේ හැම ගහලා අරන් පුළුන් පුරවලා අරන් තියන්න පුළුවන්කම තිබිලා තියෙනවද? තියෙනවද එහෙම? කරලා නැහැ. වටින්නේ. ගත යුතු කිසිම දෙයක් නැහැ. හරයක් නැහැ. හැබැයි හරි භයානකයි. මිනිස්සු මලහම මිනිස්සුන්ව දවලා නැත්තම් පුච්චලා ඒ එන අලු වලින් කොඩි වින හැම කරනවා කියලා තමයි කියන්නේ. ගුරුකම් කරනවා කියලා. තව කෙනෙකුට අවැඩක් කරන්න තමයි පුළුවන් වෙන්නේ. කිසිම සතෙක්ගේ අලු වලින් එහෙම කරන්න බෑ. මිනිස්සුන්ගේ අලු වලින් එහෙම කරන්න පුළුවන්. මිනිසාගේ මේ ශාරීරික ජීවිතය යන්නේ එකයි નિરර්ථකයි. ප්‍රයෝජනයක් නැහැ. ඉතින් මේක ප්‍රයෝජනයක් ඇති දෙයක් බවට පත් කරවීම පිණිස තථාගත මගේ බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් වදාළ ධර්මයට කියනවා තථාගත ශ්‍රී සද්ධර්මය කියලා. ඒ අපේ ජීවිතේ වෙනස් කරපු තැන ධර්මය කියලා කියන්නේ. ධම් සභාව, බණ මඩුව කොච්චර අයගේ ජීවිත හාත්පසින් වෙනස් කරපු තැනක්ද කියලා බලන්න. අඟුලිමාල ධාමරික මිනිමරුවේ එක බණ පදයකින් ශාන්ත පුජ්‍යලයක් බවට පත් වුණා. පටාචාරාව පිස්සියක් විදියට ඇඟේ නූල් පටක් නැතුවයි ධර්මශාලාවට කඩා වැදුනේ. දුවගෙන ආවේ. නැගණියනි සිහි එළවා ගන්න. ඔන්න බුදුහාමුදුරුවෝ කතා කරපු වචන දෙක තුන. ඒ හඬේ තිබිච්ච මිහිරියාව, ඒ හඬේ තිබිච්ච පෞරුෂය ඒක හරි පුදුමයි.
මීරි හඬ ඒ වදන් කීපය ශබ්ද තරංගය කන වැකෙනවත් එක්කම ඇයට පියවි සිහිය ආවා. ලැජ්ජාවෙන් දෑතෙන් විලිවසා ගන්නකොට ඔන්න එතන හිටපු සත්පුරුෂ මිනිස්සෙක් එයාගේ උතුරු සළුව ගලවලා වීසිකල ඇඟට ඒකෙන් විලිවසා ගත්තා. සදහම් ශ්‍රවණය ධම් සභාව ධර්ම ශාලාව මිනිස්සුන්ගේ ජීවිත හාත්පසින් වෙනස් කරපු තැන. මල දරුවා කර තියාගෙන කිසා ගෝතමිය ආවේ දරුවට බෙහෙත් අහන්න. තමන්ගේ දරුවා මැරුණා කියලා බාර ගන්න කවුද කැමති? කිසිවෙක් කැමති නෑ. එහෙම දකින්න. ඒ නිසා ඇයට යථා අවබෝධය ආවේ ධම් සභාවේදී භාග්‍යවතුන් වහන්සේගේ වදන් කිහිපයක් තුලින්. ඒ නිසා පින්වතුනි දහම් ශ්‍රවණය කියලා කියන්නේ මුළු මහ ජීවිතේම අපේ වෙනස් කරන තැන. ජීවිතේට ඒ දහම එකතු කරගන්න ඕන. විවිධ දෝෂ විවිධ අඩුපාඩුකම් සමහර ඇත්තෝ අපි ඕනම කෙනෙක් භවයක් පාසා පුරුදු විදියටත් අරගෙන එනවා. භවාන්තර පුරුදු තියෙනවා. සමහර ඒවා සහජ හැකියා. සහජ දක්ෂතා කියලා කියනවා. සමහර ඒවා කියනවා ජන්ම ගති කියලා කියනවා. ඒක නරකේවට තමයි එහෙම කියන්නේ. ජන්ම ගති තියෙන සමහරුන්ට. ඒක හරි පුදුමයි. මොන විදිහට පරිසරය වෙනස් කරත් සමහර අයගේ ජන්ම ගති තියෙන වෙනස් කරන්න බෑ. එතකොට ඒ ජන්ම ගති හින්දා හෝ එසේ නොවන යම්කිසි ක්‍රියාකාරකම් නිසා හෝ යම්කිසි කෙනෙක් නරක දෙයක් කරනවා නම් ඒ පුජ්‍යලයා සමාජයට අවැඩක් නරක අයහපතක් සලසන පුජ්‍යලයේ. යම්කිසි කෙනෙක් බණ දැනගෙන දහමට අනුව ජීවිතය ගත කරනවා ධර්මානුකූල ජීවිතයක් ප්‍රකට කරවනවා. එයාගේ ජීවිතයෙන් අනිත් අයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා ගන්නවා අරගෙන ජීවිතේ හදා ගන්නවා. ආන්නේ එහෙමයි. ඒ තමන්ගේ දැහැමි ජීවිතය තුලින් සැනසෙල්ල භුක්ති විඳින අය. පින්වතුනි දවසක් එක මිනිස්සෙකුට හිතෙනවා දිව්‍ය ලෝකේ යන්න ඇත්නම් කියලා. දැන් ඔය ඇත්තන්ටත් එහෙම හිතෙනවා ඇති. ඒ හිතෙන්නේ මැරුණට පස්සේ ඊළඟ භවයේ දිව්‍ය ලෝකේ යන්න නැත්තම් කියලානේ. මම මේ කියන පුජ්‍යලයට හිතෙන්නේ ඒ ඉන්න විදිහෙන් ඉන්න ශරීරයෙන්ම ඒ භවයේදීම මනුෂ්‍ය ශරීරයෙන්ම දිව්‍ය ලෝකෙ ගිහින් එන්න ඇත්නම් කියලා හිතුණා. එයා ටිකක් ගුණවන්ත මිනිස්සෙක්. ඔහොම ඉන්නකොට එයාගේ මේ සිතුවිල්ල දෙවි කෙනෙකුට පෙනුණා. ඒ දෙවි කෙනා හිතනවා යන්න ඕන මේ පුජ්‍යලයට උදව් කරන්න. එයාව මනුස්ස ලෝකෙට. අර පුජ්‍යලයත් එක්ක හිතවත් වුණා. කිසිම හින්දාවක් කිව්වේ නැහැ, මොන හේතුවකින්වත් කිව්වේ නැහැ මං ආවේ ඔබේ හිතුවිල්ල දැකලා ඔබට උදව් කරන්න කියලා කිව්වේ නැහැ. දෙන්න ගජ මිත්‍රයෝ වුණ හරි ඉක්මනට. කොහොම වෙලා දවසක් දෙකක් යනකොට අර මිනිස්සයාට හිතෙනවා යාට හිතිච්ච දේ දැන් දෙවියට කියලා උදව්වක් ගන්න පුළුවන්. මිනිස්සයා අහනවා ආයිබෝන් මට පොඩි උදව්වක් කරනවද? දෙවියෝ කියන ඔව් කියන්න මොකද්ද කරෙන්න ඕන? ආයිබෝන් මට ආසයි මේ ශරීරයෙන්ම මනුස්ස ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකෙට ගිහින් එන්න කිව්වා. බැරිද උදව් කරන්න? අපෝ පුළුවන්. සුළු දෙයක් නේ. මම ඔබට උදව් කරන්නම්. පොඩි කොන්දේසියක් තියෙනවා. ඒ තමයි ඔබව දිව්‍ය ලෝකෙට එක්කගෙන යන්න කලින් මම වෙන තැනකට එක්කගෙන යනවා. එතනට එක්කගෙන ගිහිල්ලා තමයි මම ඔබව දිව්‍ය ලෝකෙට එක්කගෙන යන්නේ කිව්වා. එතකොටම මිනිස්සයා කිව්වා අයියෝ ඔබතුමා කතා කරනවා නම් මං අපායට උනත් යන්න එන්නම් කිව්වා.
දෙවියා කිව්වා හරියට හරි. මං ඔබ ඉස්සෙල්ලා එක්කගෙන යන්නේ අපායට තමයි කිව්වා. අරයා එහෙම අදහසකින් නෙවෙයි කිව්වේ ඔබතුමත් එක්ක අපායට උනත් යන්න කැමතියි කියලා. ඒ නිකන් අර කිව්වේ කටට ආපු නිසා. දෙවියා කිව්වා හරියට හරි. මං ඔබ ඉස්සෙල්ලා අපායට එක්කගෙන යන්නේ කිව්වා. ඇඟ සීතල වෙලා ගියා මිනිස්සයාගේ. කට ඉස්සර කරානේ. කමක් නෑ. දෙවියොත් එක්කනේ යන්නේ. ඕම හිතනකොට දෙවියෝ ඇහුවා හා එහෙනම් දැන් යන්ද කියලා. යමු කිව්වා. දැන් දෙවියෝ සම්‍යක් ප්‍රයෝගයක් අනුගමනය කරන්නේ. අල්ලගත්ත මිනිස්සයාගේ අතින්. දැන් 이르දියෙන් යන බවක් අඟවනවා. කාටද මුලින් යන්නේ? අපායට. දැන් ඔන්න මේ පරිසරයෙන් මිදුණා. දැන් යනම පාවෙවි. අතින් අල්ලන් උඩින් යන්නේ. එහෙම යනකොට දැන් කරකස පරිසරයකට එනවා. හරිම කටුකයි, හරි තෙහෙට්ටුයි, හරි අමාරුයි, කරකසයි. යනවා එපා වෙනවා. දුක්ඛදායකයි. ඈත තියා විශාල ගොඩනැගිල්ලක් පේනවා. ඒ පැත්තට යන්නේ. ගියා යන්න ලොකු ගොඩනැගිල්ලක් බලනකොට හිතන්න බෑ විශාල ගොඩනැගිල්ල. බැරිනම් මේ ගොඩනැගිල්ල තනි කරම යකඩෙන් හදලා තියෙන්නේ. වහලත් යකඩ, බිත්තිත් යකඩ, පොළොවත් යකඩ. අර විශාල දොරපළු දෙකකින් වහලා තියෙන තැනට ඒ දොරපළු දෙක ළඟට ගියා. උළුවස්ස ළඟට වහලා තියෙන්නේ. හයියෙන් ඩායි කියලා දොරට ගැහුවා. ටිකක් වෙලා යනකොට ඇතුල් පැත්තෙන් යම පල්ලෙක් ඇවිල්ලා දොරපළු දෙක ඇරියා. දැන් මේ දෙන්න ගියා උළුවස්ස උඩට. දැන් ඇතුළනේ දැන් පේන්නේ. ඇතුළ බැලින්නම් බලන්න බෑ. බලන්න බැරියයි ගිනියම් වෙලා ඇතුළ. වහල ගිනියම් වෙලා, බිත්ති ගිනියම් වෙලා, පොළව ගිනියම් වෙලා. නිරිසත්වයෝ ඉන්න ඇතුලේ. පුදුම දෙයක් පේනවා. අර මහා ගොඩ නැගිල්ලේ ප්‍රමාණයටම ඒ ගොඩ නැගිල්ල ඇතුලේ අපි කියන්නේ කට කපලා කියලා අන්නේ ගානට විශාල හට්ටියක් ලිපේ තියෙනවා. හැලියක් ලිපේ තියෙනවා. ලෝදිය නෙවෙයි. ඒ අපි දන්න අපායනේ. මේ දෙවිය එක්කන් ගියේ එහෙම අපායකට නෙවෙයි. දැන් මේ දෙවියගේ සම්‍යක් ප්‍රයෝගය. ඒ මහා හැලිය වටේට ඉන්නවා නිරිසත්වයෝ. ඒ හැලිය ඇතුලේ තියෙනවා සුප් එකක්. හැබැයි සුප් එකක් තියාගෙන කල්ප ගානක් බඩගින්නේ මේ කට්ටිය ඉන්නේ. මොකද්ද ප්‍රශ්නේ? හිතා ගන්න බෑ. හැමෝගේ මතේ හැන්ද ගානේ තියෙන. හැම කෙනෙක්ගේ මතේ හැන්දක් තියෙනවා. හට්ටිය වටේ ඉන්නේ. හැබැයි හැමෝම හැන්ද දාලා ගන්නවත් සුප්. බඩට දා ගන්න බෑ. බඩගින්නේ. දැන් කන්න තියාගෙන බඩගින්නේ ඉන්නකොට තවත් කේන්ති වැඩි. ඇයි පුළුවන් තරම් මහන්සි ගන්නවා හැන්දෙන් අරන් කටට දාගන්න. පුංචි කොස්සක් තියෙනවා. අවුලක් තියෙනවා පොඩි. ප්‍රශ්නයක් තියෙනවා. මොකක් දන්නවද? ඒ හැන්දෙ මිට දිගයි හට්ටියේ එහා කොනට වෙනකම්. දැන් හැන්ද මෙහෙම දාලා ගත්තට ඉතින් තලේ තියෙන්නේ හට්ටියේ එහා කොනේ. කොහොමද ගන්නෙ? කට ළඟට වෙනකම් ගන්න බෑ. අර ගන්නවා වක් කරනකොට ආයි හට්ටියටම හැලෙන්නේ. කටට වැටෙන්නේ නැහැ බින්දුවක්වත්. හැමෝම හට්ටිය වටේ ඉඳගෙන ගන්නවා, කටට දා ගන්න හදනවා, හට්ටියට හැලෙනවා. උත්සාහය අතහරින්නෙත් නැහැ. නමුත් බින්දුවක්වත් කටට වැටෙන්නෙත් නැහැ. හොඳටම කේන්තියෙන් try කරනවා. මේ සුප් එකේ සුවඳ එනවා, බඩගින්නේ ඉන්න බෑ, සුප් ටිකක් බී ගන්න විදියක් නැහැ. ඔය ප්‍රශ්නෙත් එක්ක දෙන්නෙක් බලන් ඉන්නවනේ දැන් උළුවස්ස උඩ ඉඳගෙන. කවුද බලන් ඉන්නේ? දෙවියයි මිනිස්සයයි දෙන්න බලාගෙන ඉන්නවා. මිනිස්සයා ටිකක් වෙලා බලන් ඉලා මිනිස්සයාට තේරෙනවා යමක්. තේරිලා කල්පනා කරනවා. චි දෙදකින් විතරක් මෙන්න මේ වගේ මෝඩ ඇවුම් ටික. බොහොම පුංචි දෙයයිනේ මුන්ට කරන්න තියෙන්නේ. සුබ් බොන්න නම් බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ. දෙයියනේ මේක මුන්ට වැටහෙන්නේ නැති හැටි කියලා මිනිහා හිතනවා. මොකද්ද කරන්න තියෙන්නේ?
හැමෝටම කරන්න තියෙන එක දෙයයි තමන්ගේ හැන්දෙන් අරන් හට්ටි එහා කොනේ ඉන්න කෙනාට පෙව්වනම් හරි. හැමෝමත් එක්ක එකම දේ කරන්න තියෙන්නේ. හැමෝගේ මතේ හැන්දක් තියෙනවනේ. හැමෝම කරන්න ඕන තමන්ගේ හැන්දෙන් අරන් කොනේ කෙනාට පොවන එක. එතකොට නිකම්ම තමන්ට පෙවෙනවා. ඕක වැටහෙන්නේ නැහැ. දැන් දෙවියගේ සම්‍යක් ප්‍රයෝගයක් මේ. දෙවියට ඕන උනේ මිනිහට හේතු ගන්නවන්න අපාය කියලා එකක් හැදෙන්නේ කොයි වගේ මිනිස්සු ඉන්න තැනකද කියලා. ආත්මාර්ථකාමී මිනිස්සු. තමන්ගේම බඩ ගැන විතරක් හිතන අනුන් ගැන හිතන්නේ නැති මිනිස්සු. ඒ මිනිස්සු දැන් මැරිලා ගිහිලා පේනවද අපායට වැටිලා තමන්ගේ බඩ ගැන විතරයි හිතන්නේ. ඒකනේ අර අදහස එන්නේ නැත්තේ ඒකනේ. තමන්ගේ බඩ ගින්නට තමන්ගේ බඩටම දාගන්න හොයන ඒක කරන්න බෑ. ඒක කෙරෙන්නෙත් නෑ. ඒකම විතරයි හිතෙන්නේ. ඉතින් ඒ නිසා බඩගින්න ඉන්නවා සදාකාල. නිකමටවත් හිතෙනවා නම් අනුන්ට පෙව්වා නම් හරි කියලා ප්‍රශ්න විසඳෙන්න. ඒ අදහස එන්නේ නෑ. ආත්මාර්ථකාමී. කොච්චර ඉන්නවද එහෙම මිනිස්සු අපි අතරේ. දෙවියට ඕන වෙච්ච දේ දැන් කෙරිලා තියෙන මිනිහට වැටහුණා. දැන් අපායක් හැදෙන්නේ කොයි වගේ මිනිස්සු ඉන්න තැනකද කියලා. මිනිහට ඒක තේරිච්ච වගේ දෙවියට වැටුණාම දෙවිය අහනවා දැන් යන්නද? ඇයි? කොහෙද යන්න? දිව්‍ය ලෝකේ යන්න තියෙනවානේ. හා යම්. දෙවිය අල්ලගත්ත මිනිහයාගේ අතින්. ඔන්න දැන් යනවා. දැන් අර කර්කශ පරිසරයෙන් මිදෙනව ටිකක් කළා යනකොට. සීතල සුළං හමනවා. හරිත වර්ණ පාට දැන් පැහැදිලිව පේන්න තියෙනවා. ඔන්න ගස් කොළන්, ඔන්න මල්, ඔන්න සමනැල්ලු, සතු අඬන සද්දේ. ඔන්න ගංගා එන දියඇලි පස්පියුමින් පිරිච්ච පොකුණු විල් හරිම මනස්කාන්ත පරිසරයක යනවා හරිම සතුටුයි යන්න පුදුම සතුටක් තියෙන යන්න පුදුම සතුටක් තියෙන ඈත තියා රත්තරන් පාට ගොඩනැගිල්ලක් පේන ඒ පැත්තට යන්න බලනකොට විශාල මාලිගාවක් තනිකරම රත්තරන් වලින් හදලා තියෙන්නේ ගියා මේ මහා මාලිගාවේ දොරටුව ළඟට යනවත් එක්කම ඉබේම දොරපළු දෙක ඇලුනා. ඉබේම ඇරුණා දොරපළු දෙක. මේ දෙන්න එක උළුවස්ස උඩට ගියා. ඇතුළ අන්න දිව්‍ය ලෝකයක් පේනවා දැන්. හරිම ලස්සනයි. ඒ රත්තරන් මාලිගාව ඇතුලේ තරක අර මාලිගාව වගේම ඇතුලේ කට කපලා ලොකු හට්ටියක් ලිපේ. ඒක රත්තරන් හට්ටියක්. රත්තරන් ලිප උඩ තියලා තියෙන්නේ. ඒ හට්ටියේ තියෙන්නේ දිව්‍ය ඕජාව. හැම දෙවි කෙනෙකුගේ අතේම මිට දිග රත්තරන් හැන්දක් තියෙනවා. දිග මිටක් තියෙන රත්තරන් හැන්දක් තියෙනවා. දෙවිවරු ටික වටේට ඉඳගෙන අරන් අනුන්ට පොවනවා. අරන් අනුන්ට පොවනවා. අනුන්ට පොවන්න තමන්ට පෙවෙනවා. බලන්න වැඩේ හැටි. අනුන්ට පොවන්න තමන්ට පෙවෙනවා. පුදුම සතුටකින්. මොකද්ද මේ සතුට? අනුන්ට පොවලා, අනුන්ට කවලා, අනුන් සතුටු කරලා, අනුන් සතුටු කරන්න තමන් සතුටු වෙන හැටි බලන්න. අනුන් ගැන හිතන මිනිස්සු ඉන්න තැන තමයි දිව්‍ය ලෝකයක් හැදෙන්නේ. දෙවිවරු පහළ වෙන්නේ. දෙවියට ඕනුනේ මිනිහට ඒක පෙන්වන්න, තේරුම් කරන්න, ඒත්තු ගන්නවන්න. මිනිහට ඒක තේරුණා. මොකක්ද? පරාර්ථකාමී මිනිස්සුන්ට තමයි දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. පරාර්ථකාමී මිනිස්සු ගොඩක් එකතු වුණාම තමයි දිව්‍ය ලෝකයක් හැදෙන්නේ. බලන්න අනුන්ගේ සතුට වෙනුවෙන් කැපකිරීම කරාම Tamanට කොච්චර සතුටක් ඇති වෙනවද කියලා. අපිත් මහන්සි වෙන්න ඕන. සුඛ කාමානි භූතානි යෝ දණ්ඩේන හිංසති. ඔබ සැප බලාපොරොත්තු වෙනවනම් ඔබ සැප කැමති පුජ්‍යලයෙක් නම් අනුන්ගේ සැපයට ඊර්ෂ්‍යා කරන්න එපා. අනුන්ගේ සැපය නැති කරන්න එපා. නිදහසේ ඉන්න අහිංසක සතේ අත්තා කුඩ වහලා පාඩුවේ ඉන්න කුරුල්ලෙක් බයවත් දන්න එපා. එහෙම කරන්න එපා. පාඩුවේ පාරේ යන අහිංසක සත්තු ගල් මුල් වලින් ගහලා මරණ බය ඇති කරන්න එපා. කවදාවත් ඔබට සැප හම්බ වෙන්නේ නැහැ කියලා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
සැප කැමති නම් ඔබ මෙලවයි පරලොවයි. ඔබ මෙලවදීම අනුන්ගේ සැපේ වෙනුවෙන් පෙනී හිටින්න ඕන. අනුන්ගේ ජීවත් වීමේ සැපේ ආරක්ෂා කරන්න ඕන. ඒක තමයි පාණාතිපාතා පටිවිරතෝ හෝති කියලා කිව්වේ. ඒ අනුන්ගේ ජීවත් වීමේ සැපය තහවුරු කරනවා, ඒක ආරක්ෂා කරගන්නවා. කවදාවත් යම්කිසි හේතුවක් නිසා අපි හිතමු කවුරු හරි නිදි මරලා මහන්සියල නිදාගෙන ඉන්නවා කියලා. ඒ නින්දට බාධා කරන්න එපා. අපි සිංහල කියමන් වලක් තියෙනවනේ නේද, නිදාගෙන ඉන්න කෙනෙකුට ඇඟට අත තියලා අවදි කරන්න එපා කියලා තියෙනවා. ඒ වගේ කියමන් තියෙනවා. දැන් මානසිකන්ට ඕන කිසිම විදියක චේතනාත්මකව අනුන්ගේ සැපයට බාධා වන දේවල් සිද්ධ නොකරන්න. චේතනාත්මකව කියන්නේ කඩාකප්පල් කරවීමේ චේතනාව. එහෙම අදහස් තියෙනවා. අනවින කරනවා, කොඩි වින කරනවා, හූනියම් කරනවා, මොකද්ද පැන්නීම් කරනවා, නූල් පන්නනවා. ඔය එක දේවල් තියෙනවා. ඒවා කරලා තියෙන අතීතයේ මිනිස්සු. සමහරු තාමත් කරන අය එහෙම ඉන්නවා. ඒ අය බලන්න ජීවිතයේ සැඳෑ සමය කොච්චර දුක් විඳලාද මැරිලා යන්නේ කියලා. අනුන්ගේ සැපට ඊර්ෂ්‍යා කරපු, අනුන්ගේ සැප කඩාකප්පල් කරපු හැම කෙනෙක්ම Tamanගේ ජීවිතයේ මෙලවදීම විශාල වශයෙන් දුක් විඳලා තමයි මරණයටපත් වෙන්නේ. ඒ නිසා මතක තියාගත යුතුයි. මොකක්ද? අපි තුල ඉන්නවා සක්‍රයා. ඔය කාගේ තදවත් තුල සක්‍රයා ඉන්නවා, බ්‍රහ්මයා ඉන්නවා, දෙවියෝ ඉන්නවා, මිනිස්සු ඉන්නවා. ඒ වගේමයි කාගේ ඇතුලේ යක්කු ඉන්නවා, යක්කිනිය ඉන්නවා, පෙරේතයෝ ඉන්නවා, පෙරේතියෝ ඉන්නවා, තිරිසන්නු ඉන්නවා. ඔය හැමෝගෙම හදවත් ඇතුලේ ඉන්නේ. Taman කරන ක්‍රියාව අනුව තමයි ඒ අදාළ කෙනා ඉස්මතු වෙන්නේ. සමහර අයගේ ක්‍රියාවලින් සක්‍රයා ඉස්මතු වෙනවා. සමහර අයගේ ක්‍රියා තුළින් බ්‍රහ්මයා ඉස්මතු වෙනවා. සමහර අයගේ ක්‍රියා තුළින් දෙවියෝ ඉස්මතු වෙනවා. සමහර අයගේ ක්‍රියා තුළින් මිනිස්සයා ඉස්මතු වෙනවා. ඔය නම් සැබෑ මිනිස්සයෙක් කියලා කියන අය කොච්චර ඉන්නවද නේද? ඒ වගේමයි Tamanගේ ක්‍රියාකාරකම් වලින් Taman දන්නේම නැහැ Taman ඇතුලේ ඉන්න තිරිසනා සමහර විට ඉස්මතු වෙනවා. Taman දන්නේම නැහැ. හැබැයි Tamanගේ වැඩ අනුව තමයි එහෙම වෙන්නේ. තිරිසන් වැඩ කරනකොට Taman දන්නේ තිරිසනා Tamanගේ ඇතුලේ හිටපු තිරිසනා එළියට ඇවිල්ලා කියලා. නේද? Taman සමහර විට අපි හිතමු ශනික කෝපය කේන්තිය තියෙනවා කියලා කාට හරි Taman දන්නේ Tamanගේ ඇතුලේ ඉන්න යකා යක්කිනි එළියට එනවා. නේද? සමහර දරුවෝ එහෙම කියන වෙලාවල් තියෙනවා. අක්කේ ඔන්න දැන් නම් අම්මට යස්සනී ආරූඪ වේගන එන්නේ අපි යන් කොහෙට හරි අයිනකට කියලා. එහෙමකෝ දරුවා දන්නවා අම්මට යස්සනී ආරූඪ වේගන එනකොට වැඩේ වරදින්න යන්නේ නේද? දෙක තුනක් ගුටි කණ්ඩ වෙයි. ළමයින්ට තේරෙනවා. ඒ තමන්ගේ ඇතුලේ ඉන්න යස්සනී යකායම එළියට එන වෙලාවක්. මොනවෙන්ද පේන්නේ? ක්‍රියාවෙන්. මූණ දිහා බැලුවාම වචන එළියට දානකොට නේද? බඩු මුට්ටු පොලේ ගහනකොට හිතා ගන්න පුළුවන් ඔන්න ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය විදියට මොකද වෙන්නේ? ඒ තමන්ගේ ඇතුළේ ඉන්න කෙනා ඉස්සරහට එන. ඕක තමයි භාග්‍යතුන් වහන්සේ අර ගාථාවෙන් කියවෙන්නේ. නජ්ජා වසලෝ හෝති නජ්ජා හෝති බ්‍රාහ්මනෝ. වසලෙද්ද බමුණෙද්ද කියන එක උපතින් නෙවෙයි තීරණය වෙන්නේ. උපතින් කවුරුවත් වසලයොත් නෙවෙයි බමුණොත් නෙවෙයි. බමුණු කිව්වේ ශ්‍රේෂ්ඨය කියන එකයි මේ කියන්නේ. උපතින් කවුරුවත් ශ්‍රේෂ්ඨත් නැහැ, පහත් ඇත්තෙත් නැහැ. කුලීන ඇත්තෙත් නැහැ, කුලහීන ඇත්තෙත් නැහැ. උපතින් කිසිම කෙනෙක් මතක තියාගන්න. ක්‍රියාවෙන් තමයි එහෙම වෙන්නේ. පහත් වැඩ කරනවා නම් රජ්ජුරුව වුණත් ඉතින් නීචයෙක් තමයි නේද? පහත් වැඩ කළොත් රජ්ජුරුව වුණත් නීචය තමයි. නේද? උසස් වැඩ කළොත් එහෙම නේද? අපි හිතමු සැඩොලා වුණත් සමාජයේ සම්මුතිය තුළ සැඩොල් කියන්නේ පහත් කෙනෙක් කියන එක. උසස් වැඩ නම් කරන්නේ ඒ සැඩොලෙක් වුණත් එයා බමුණෙක්, එයා ශ්‍රේෂ්ඨයෙක්, එයා උත්තරීතර කෙනෙක් කියන එක තමයි කියන්නේ. දැන් එතකොට එකම ක්‍රියාව පුජ්‍යලයා විසින් කරන හොඳ ක්‍රියාවෙන්
යහපත් චරිතයකුත් නරක ක්‍රියාවෙන් අයහපත් චරිතයකුත් ප්‍රගුණ වෙනවා කියන එක නේ ඔය අදහස ඔක ඇතුලේ තියෙන්නේ. එහෙනම් මහන්සි ගන්න. මොකටද? පුළුවන් තරම් යහපත් දේ කරන්න. හොඳ දේ කරන්න. ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයට අර්ථයක් සලසන්න, වැඩක් සලසන්න. ඒ ජීවිතය තුල තිබෙන සැබෑම අර්ථය පිළිබිඹු කරලා ලෝකයට යමක් දෙන්න පුළුවන් ලෝකේ ඉන්න එකම පිරිස තමයි මිනිස්සු. කිසිම සතෙකුට ජීවිතේ වටිනකමක් පෙන්නලා දෙන්න බෑ. මිනිසුන්ට විතරයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි මිනිසුන්ගේ දියුණු කළ හැකි බුද්ධිය. ඒකේ වටිනකම තමයි ඒ. හංසි ගන්න ඕනේ. ඒක නිසා ලැබිච්ච ජීවිතේ පුළුවන් තරම් අනුන්ට උදව් උපකාර කරගෙන, Tamanට යන තැනට වැඩක් කරගෙන, වැඩිපුර පිනේ දහමේ නිරත වෙලා පුළුවන් නම් මහන්සි ගන්න ඕන දවසකට විනාඩි 10ක්වත් භාවනා එහෙමත් කරගන්න. ඒ පෞද්ගලිකව Tamanගේ සුඛ විහරණයක තියෙන. ඒ නිවනට උවමනා කරන මූලික සැලැස්ම සැකැස්ම හැදේ. ඉතින් ඒවා ජීවිතේට ඉතාම ආලෝකයක්. අපි වැඩිහිටි වෙන්න තලස්ථානි වෙන්න පුංචි අයට ආදර්ශ සම්පන්න වෙන්න ඕන. පොඩි අයට වැඩිහිටියන්ගේ ජීවිතයෙන් දැකලා බලලා අරගෙන හැදෙන්න දෙයක් තියෙන්න ඕන. සමහර ජීවිත තියෙනවා වැඩක් නැහැ කතා කරලා. ගස් වර්ග තියෙන්නේ නේද? ගස් තියෙනවා හැදෙන්න අරටුව ශක්තිමත් වෙන්න වටිනාකම වැඩි. අරටුව සහිත ගස්. පැපොල් ගස් එහෙම තියෙනවා උස යනවා හුලඟක් ආවොත් ඩොග් ගාලා කඩන් වැටෙනවා ඇතුලේ මොකක්වත් නැහැ නිකන් හිස්. කොච්චර උස ගියත් වැඩක් නැහැ. කොච්චර පරණ වුණත් වැඩක් නැහැ. පැපොල් ගහ ඇතුළ හිස්නි. පැපොල් ගහක් වගේ වෙන්න එපා. ජීවිතය කියන එක අරටුව සහිත ගහක් වාගේ කරගන්න. වටිනාකම වැඩි මිය ගිය දාට. වටිනාකම වැඩි. ඉතින් ඒ අනුව යමින් එය තේරුම් අරගෙන ජීවිතේ බොහොම ආදර්ශවත් පින්කමක් සිද්ධ කර මේ හැමෝටම ආදර්ශයකුත් ලබා දෙමි. ශ්‍රාවක පිනතියන්ට ධර්මීය ප්‍රදානය කිරීමට කටයුතු කරලා තියෙනවා.